කොහොමද හැමෝම? නමද ටියුටර්. අද අපි පටන් ගන්නන්නේ අපේ ඔන්ලයින් ලෙසන් සීරීස් එකේ පළවෙනි ලෙසන් එක. අද ගොඩක් කතා නෑ, අද වැඩ තමයි තියෙන්නේ. අපි එන පාඩමට යමු. අද අපේ පාඩම තමයි හීනවන ශේෂ ක්‍රමය. right. අපි මුලින්ම කතා කරමු මොකද්ද මේ හීනවන ශේෂ ක්‍රමය කියන්නේ කියලා. ඊට කලින් අපි පොඩි දේවල් දෙක තුනක් දැනගෙන ඉන්න ඕනේ. පළවෙනි එක තමයි අපි මූලික වශයෙන් අපි වියදම් වර්ග දෙකක් කරනවා. පළවෙනි එක තමයි ප්‍රාග්ධන වියදම් සහ අනිත් එක තමයි පුනරාවර්තන වියදම් කියලා කියන්නේ. එතකොට අපිට මේ ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ අපි ප්‍රාග්ධන වියදම් වලට આવොත් එහෙම අපි ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ අපි සිදු කරන සාමාන්‍යයෙන් අගයෙන් විශාල සාමාන්‍ය ජීවිත කාලය පුරාට එකපාරක් හෝ දෙපාරක් වගේ පමණක් කරන වියදම් වල තමයි අපි කියන්නේ ප්‍රාග්ධන වියදම් කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට රූපවාහිනියක් මිලදී ගැනීම, ශීතකරණයක් මිලදී ගැනීම වගේ දේවල්. එතනින් ගියන් පස්සේ අපි පුනරාවර්තන වියදම් වලට આવොත් එහෙම පුනරාවර්තන කියන වචනේ අදහසම එකකින් කියන්නේ නැවත නැවත සිදුවන කියන එකනේ. එතකොට දිනදා ජීවිතේදී අපි ගෙදරට එළවලු ගන්නවා නම්, පළතුරු ගන්නවා නම්, එහෙම නැත්නම් ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ මොන හරි ගන්නවා නම්, ඒක වැටෙන්නේ පුනරාවර්තන වියදම් කියන කොටසට තමයි වැටෙන්නේ. එතකොට මෙතන පුනරාවර්තන වියදම් වල එතකොට අගය සාමාන්‍යයෙන් අනිත් වියදම් එක්ක සාපේක්ෂව අඩුයි. පැහැදිලිද? ඒ වගේම තමයි මේ වියදම් නැවත නැවත සිද්ධ කරන්නේ. මේ පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වල තියෙන වෙනස තමයි අපිට ප්‍රාග්ධන වියදමක් එකපාර දරන්න ගොඩක් වෙලාවට අපහසුයි. මොකද හේතුව තමයි ප්‍රමාණය ගොඩක් විශාල හින්දා. අගය වශයෙන් ගත්තොත් ඒක ගොඩක් වැඩි ඒ වියදම. ඒක හින්දා අපිට එකපාර ගෙවන්න බෑ. ඒක හින්දා අපිට මොකද මේ වියදමේදී මේ වියදම දරන්න, ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම කියන එක දරන්න අපිට එකපාර ගෙවන්න බැරි හින්දා ඒගොල්ලෝ අපිට පහසුකමක් සලසනවා. ඒක ඒ වියදම අපිට කොටස් වශයෙන් වාරික වශයෙන් ගෙවලා අවසන් කරන්න. අපිට ඇත්තට මේ පාඩමේ වැදගත් වෙන්නේ ප්‍රාග්ධන වියදම් ගැන කතා කරන්න. මොකද හීනවන ශිෂ්ට ක්‍රමය අදාළ වෙන්නේ පුනරාවර්තන වියදමකට නෙමෙයි ප්‍රාග්ධන වියදමකට. right. මම දැන් කිව්වා ප්‍රාග්ධන වියදමක් කියලා කියන්නේ සාමාන්‍ය අගයෙන් විශාල එකක්. ඒක හින්දා අපිට එකපාර එක දරන්න බෑ. ඒක හින්දා අදාළ ආයතනයේ විසින් අපි ප්‍රාග්ධන වියදම දරන්න යද්දී, ඒ කියන්නේ උදාහරණයක් විදිහට රූපවාහිනියක් මිලදී ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒගොල්ලෝ අපිට සපයනවා පහසුකමක් වාරික වශයෙන් අදාළ රූපවාහිනිය වටිනාකම ගෙවන්න. හැබැයි අපි දන්න ඕනම කෙනෙක් ඉතින් අපිට රූපවාහිනිය වටිනාකම උදාහරණයක් විදිහට ගත්තොත් රුපියල් 50000යි නම් ඒගොල්ලෝ අපි රුපියල් 50000ම වාරික ගෙවලා ගන්න සලසන එකක් නැහැ. ඒතකොට ඒගොල්ලන්ට කිසිම මේකෙන් ප්‍රතිලාභයක් නැහැනේ. මොකද හේතුව තමයි අපිට පුළුවන් මූලික ගෙවීමක් කරලා අදාළ රූපවාහිනිය ගෙදර අරගෙන ගිහලා පාවිච්චි කරන්න වාරික ගෙවන තාක්කල්. ගෙවීම අතරතුර වාරික ගෙවීම අතරතුර අපිට පුළුවන් ඒ රූපවාහිනිය පාවිච්චි කරන්නත්. ඒක හින්දා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලොන්ට එතනින් ලාභයක් තියෙන්න ඕනේ. ඒක හින්දා අපි මොකද්ද මේකෙදි වෙන්නේ, අපි දැන් ප්‍රාග්ධන වියදම දරද්දි මුලින්ම අපි මූලික ගෙවීමක් කරලා අදාළ රූපවාහිනිය හෝ ඒවා ශීතකරණය ගෙදර අරගෙන යන්න පුළුවන්. ඉතිරි මුදල අපිට පුළුවන් ගෙවන්න වාරික වශයෙන්. හැබැයි ඒගොල්ලෝ ඒකට යම්කිසි පොලියක් ගන්න. නැත්තම් ඒගොල්ලන්ට කිසිම ප්‍රතිලාභයක් නැහැ නේ ඒකේ අදාළ ආයතනයේ. ඒක හින්දා ඒගොල්ලේ පොලිය හදනවා, පොලියක් ගණනය කරනවා අදාළ අපිට ගෙවීමට ඉතුරුලා තියෙන මුදලට. එතකොට මේ හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ අදාළ පොලිය ගණනය කරන ආකාරය තමයි හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ. right. මම දැන් යන්නේ හීනවන ශේෂ ක්‍රමය පැහැදිලි කරන්න. මේ ක්‍රමයේදී මොකද්ද වෙන්නේ කියන එක මූලික સિદ્ધාන්ත වලින් පැහැදිලි කරන්න යන්නේ කොහොමද මේකේ පොලිය ගණනය වෙන්නේ කියලා ගානකින්. මම දැන් ගාන දාලා තියෙනවා ස්ක්‍රීන් එකේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ ගානට අනුව අපිට පේනවා ඒ රූපවාහිනියක් තා මිලදී ගන්න යන්නේ රූපවාහිනිය වටිනාකම රුපියල් 50000යි. අපි මූලික ගෙවීමක් කරන්න ඕන රුපියල් 10000ක. මොකද අපිට එකවර මේක දරන්න බැරි හින්දා ඒකින්ද අපිට ඉතුරු වෙනවා තව රුපියල් 40000ක් ගෙවන්න. ඊට පස්සේ රුපියල් 40000 අපිට පුළුවන් සමාන මාසික වාරික 5කින් ගෙවලා ඉවර කරන්න වාර්ෂික පොලිය අනුපාතිකය ඒකට දීලා තියෙනවා 12%ක් කියලා. right. අපි බලමු කොහොමද මේකේ හීනවන ශේෂ ක්‍රමයේ මූලික સિદ્ધාන්ත වලින් ගාන කොහොමද ගණනය කරන්න කියලා. right. අපි එතකොට දැන් මෙතනදි කරන්න යන්නේ මම කියලා දෙන්න යන්නේ කොහොමද දැන් පොලිය ගණනය වෙන්නේ කියලා මේ හීනවන ශේෂ ක්‍රමයට අනුව මූලික સિદ્ધාන්ත වලින්. right. කලබල වෙන්න එපා. ලේසි ක්‍රමයක් තියෙනවා. මූලික સિદ્ધාන්ත වලින් මුලින් හදන්නේ මේකේ වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න. ඉස්සෙල්ලාම දැන් අපි මුලින්ම මූලික ගෙවීමක් කරා රුපියල් 50000න් රුපියල් 10000ක් ගෙවලා තියෙන්නේ දැනටම. ඒ කියන්නේ තව ගෙවන්න තියෙන අපි රුපියල් 40000. එතකොට මේ රුපියල් 40000ට තමයි පළවෙනි මාසේ පොලිය ගණනය වෙන්නේ. මම මේක ගුණ කරා 112න්. හේතුව වාර්ෂික පොලිය අනුපාතිකය 112යිනේ. ඒක හැබැයි ආයෙම ගුණ කරන්න ඕනේ 12න් එකේ. මොකද හේතුව ඒක වාර්ෂික පොලිය අනුපාතිකයක් නේ. ඒතකොට මාසික පොලිය අනුපාතිකයට අපිට ඕනේ. එතකොට ඒක අපි 12න් එකෙන් ගුණ කරාම අපිට හම්බ වෙනවා අපිට පොලිය විදිහට ගෙවන්න රුපියල් 400ක් තමයි ගෙවන්න ඉතුරු වෙන්නේ පොලිය විදිහට පළවෙනි මාසයේදී. right.
දැන් දෙවනි මාසෙට යනවා. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මේ දෙවනි මාසෙදී මම 40000 නෙමෙයි පාවිච්චි කරලා දෙන්නේ 32000. ඇයි ඒකට හේතුව තමයි පොලියක් නැහැ කියලා හිතුවොත් නෙවෙයි පොලිය රහිතව එක මාසයකට ගෙවන්න වෙන මුදල අපි පොලියක් නැහැ කියලා හිතුවොත් රුපියල් 40000 වාරික 5කින් ගෙවන්න ඕනේ. ඒතකොට එක වාරිකයක රුපියල් 8000 ගෙවන්න ඕනේ. අපි එතකොට පළවෙනි මාසේ ගෙවලා ඉවරයි. එතකොට ඒක හින්දා පළවෙනි මාසේ පොලිය ගණනය කරලා ඉවරයි. දෙවෙනි මාසෙට යද්දී රුපියල් 32000ට තමයි පොලිය ගණනය කරන්නේ. ඒගොල්ලෝ ගණනය කරන්නේ රුපියල් 40000ට. right? ඒකට හේතුව තමයි මේකේ අදහසම හීනවන ශේෂ ක්‍රමනේ ශේෂයෙන් එන්නේ හීන වෙනවා. පළවෙනි මාසේ තිබ්බාර රුපියල් 40000 නැහැ දෙවෙනි මාසෙට එද්දී රුපියල් 32000යි තියෙන්නේ. එතකොට මෙතන පාවිච්චි කරන 32000 તો රුපියල් 32000 වැඩි කරාම 112න් ඒක 12න් එකකින් වැඩි කරන්න ඕනේ මොකද හේතුව මාසික පොලිය අනුපාතිකය ගන්න. එතකොට දෙවෙනි මාසෙදී අපිට ගෙවන්න වෙන පොලිය තමයි රුපියල් 320. right පැහැදිලි මොකක්ද දෙන්නේ කියලා. එතකොට තුන්වෙනි මාසෙට යද්දී අපිට ගෙවන්න වෙන්නේ කොච්චරද? තව රුපියල් 32000න් අපි අඩු කරන්න ඕනේ තව රුපියල් 8000ක්. ඒ කියන්නේ තුන්වෙනි මාසෙට යද්දී අපිට පොලිය ගණනය කරන්න වෙන්නේ රුපියල් 24000කට තමයි පොලිය ගණනය වෙන්නේ. 32000කටවත් 40000ටවත් නෙමෙයි. right එතකොට ඔයගොල්ලන්ට පේනවා එක එක මාසෙදී හැදෙන පොලිය එක එක වෙනස්. ඒ විවිධාගයන් තියෙන රුපියල් 400යි රුපියල් 320යි ඊළා මාසෙට ගියොත් රුපියල් එතන 240ක් වෙයි. අන්න ඒ විදිහට තමයි පොලිය ගණනය වෙන්නේ. right මම දැන් ලියාගෙන ඉන්නේ මුළු පොලිය කොහොමද ගණනය කරන්නේ කියලා. දැන් මම කිව්වා දැන් අර අපි මම කියලා දුන්න ගණනය කරන විදිහට අනුව පළවෙනි මාසෙට රුපියල් 400ක් පොලිය ආවා 320ක් ආවා දෙවෙනි මාසෙට තුන්වෙනි මාසෙට 240යි ඒ වගේ 160ක් සහ 80ක් එන්න ඕනේ මාස පහට පොලිය එන්නේ ඒ විදිහට. මොකද ශේෂය එන්නේ හීන වෙවි ගියේ. පළවෙනි මාසෙට හෙව්වේ 40000ට පොලිය හෙව්වේ. දෙවෙනි මාසෙට හෙව්වේ 32000ට. තුන්වෙනි මාසෙට හෙව්වේ 24000ට. එතකොට ඒ වගේ මේ පොලිය එන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මේ 80 එළියට ගත්තොත් අපිට පේනවා 80 වැඩි කිරීම 5 80 වැඩි කිරීම 4 80 වැඩි කිරීම 3 ඒ විදිහට තමයි මේක පිහිටන්නේ. අපි 80 එළියට ගත්තොත් 5 දන 4 දන 3 දන 2 දන 1 කියලා පිහිටනවා. right දැන් මෙතන වැදගත් කාරණයක් තියෙනවා මෙතන. right මේ 80 කියලා කියන්නේ කවුද? මේ 80 කියලා කියන්නේ අපි සැලකුවොත් එහෙම අපිට පොලිය කියලා එකක් නැහැ කියලා හිතුවොත් එහෙම අපිට ගෙවන්න තිබ්බේ කොච්චරද මුලින්ම? රුපියල් 40000යි ගෙවන්න තියෙන්නේ. 50000න් 10000ක් ගෙවලා තියෙන්නේ. එතකොට 40000 පොලිය නැතුව එක වාරිකයකට කොච්චරක් ගෙවන්න වෙයිද? අපි වාරික 5කින් ගෙවන්න ඕනේ. එතකොට අපිට ගෙවන්න වෙන්නේ කොච්චරද? රුපියල් 8000 තමයි ගෙවන්න වෙන්නේ. ඒ රුපියල් 8000 ඒ 8000ට විතරක් අපි පොලිය සැලකුවොත් එහෙම ඒ පොලිය අපි රුපියල් 8000ක් නේ ගෙවන්න වෙන්නේ එක මාසයකට පොලිය රහිතව. ඒකට පොලිය ගණනය කරොත් 100ට එකෙන් අපි ගුණ කරන්න ඕනේ. මොකද 112 කියන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. ඒ කියන්නේ 100ට එකෙන් තමයි ගුණ කරන්න ඕනේ. එතකොට එතනින් තමයි මේ 80 ආවේ. right එතනින් තමයි මේ රුපියල් 80 ආවේ. 80 කියලා කියන්නේ පොලිය රහිතව තියෙන ණය කොටසට එක මාසයකට පොලිය රහිතව ගෙවන්න තියෙන මුදලට පොලිය හැදුවොත් කොච්චරක් දෙන්නේ කියන එක තමයි මේ 80 කියලා කියන්නේ. right කවුද මෙයා? මෙයාව අපි අර්ථ දක්වන ඉස්සරහට මාස ඒකක කියලා. කවුද මේ මාස ඒකක කියලා කියන්නේ? මේ මාස ඒකක කියලා කියන්නේ මාස 5ක් තුල ගෙවන්න තියෙන ණය කොටසේ මුළු ණය කොටස් වල ඓක්‍ය තමයි අපි කියන්නේ මාස ඒකක කියලා. මාස ඒකක ගන්න 15යි. හරි මම කිව්වා මේක මුලින්ම මේක මූලික සිද්ධාන්ත වලින් මේ ගාන හැදුවේ. මේ ගාන අමාරුම නැහැ. මම ගානක් කියලා දෙන්නම් කොහොමද මාස ඒකක හොයන්නේ කියලා ඒ ඔක්කොම කියලා දෙනවා. එතකොට අපිට පුළුවන් මේ මම මූලික සිද්ධාන්ත වලින් මේ ගාන හැදුවේ. පොලිය මේ විදිහට තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. right මෙතන 80 කියලා කිව්වේ පොලිය රහිතව මාසයකට ගෙවන්න තියෙන මුදල සලකලා ඒකට පොලිය හැදුවොත් ඒ රුපියල් 80ක් ගෙවන්න ඕනේ. මේ දෙන්නේ මාස ඒකක ගාන කියලා එකක්. මාස ඒකක කියන්නේ මොකක්ද කියලා මම දැන් කියලා දෙනවා. right එතකොට මෙච්චරක් තමයි මුළු පොලිය. එතකොට අපිට ගෙවන්න තිබ්බ රුපියල් 40000ක්. 40000ට මේක එකතු වෙලා තමයි අපිට සම්පූර්ණ පොලිය එන්නේ. right අපි දැන් වැදගත් අරකට ඇවිල්ලා තියෙනවා මාස එකක් ගන්න කියලා එකට ඇවිල්ලා තියෙනවා. right මම කිව්වා මේ මාස එකක් ගන්න අපිට වැදගත් මේ හේනවනිශේෂ ක්‍රමයේ ගාන හදාගන්න. ඒ කියන්නේ අපිට ගෙවන්න තියෙන මුදල ගෙවන්න තියෙන ණය කොටස් ගන්නට තමයි කියන්නේ අපි මාස එකක් ගණන කියලා. right වැඩි හිතන්න යන්න ඕනේ නැහැ. මොකද අපිට ගාන හදන්න මාස එකක් ගන්න හොයාගන්නේ කොහොමද කියලා දන්නවනම් ගාන හදාගන්න පුළුවන්. අපි දැක්ක කලින් එකේ මාස එකක් ගන්න ආවේ 5 දන 4 දන 3 දන 2 දන 1. right මේ මූලික සිද්ධාන්ත වලින් මම හදද්දි ඒතකොට ඒක සමාන්තර ශ්‍රේණියක පිළිටනවා. ඒවයි සම්පූර්ණ ඓක්‍යනේ ගන්න ඕනලා තිබ්බේ. එතකොට අපිට පුළුවන් n වාරයක් a ධන l බෙදීම දෙකක් කියලා තියෙනවා. සමාන්තර ශ්‍රේණිය වල ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති ගිය අවුරුද්දේ grade 10 වල ඉගෙනගෙන තියෙනවා. කොහොමද ඓක්‍ය හොයන්නේ කියලා. මුල් පදයේ සහ අවසාන පදයේ දන්නවනම් කොහොමද හොයන්නේ කියලා. පද ගාන 5යි මුල් පදය අපිට ගන්න තිබ්බේ එතන 1 අවසාන පදේ 5. ඒ දෙක මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ.
බෙදීම දෙක. එහෙම තමයි අපි හොයන්නේ. රයිට්. අපිට ඒකත් වැදගත් නැහැ. මම කියන්නේ මූලික සිද්ධාන්ත ටිකක් දැනගෙන ඉන්න එක හොඳයි. අපේ බේසික් නොලෙජ් එකට ගාන හදාගෙන යද්දි. රයිට්. මාස එකක් ගාන හොයන්නේ මෙහෙමයි ලේසියෙන්. අපි ගන්න ඕනේ වාරික ගාන. ඒක ගුණ කරන්න ඕනේ වාරික ගානට එකක් එකතු කරලා ඊට පස්සේ ඒනාගේ දෙකෙන් බෙදුවම අපිට මාස එකක් ගාන එනවා. රයිට්. කලින් ගාන ගත්තොත් එහෙනම් වාරික 5ක් ඉන්නේ ගෙවන්න තිබ්බේ. එතකොට මේක අපි 5 ගුණ කරන්න වෙනවා 6ෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මාස එකක් ගාන 15යි. හරි ලේසි. රයිට්. මේ හීනවන ශේෂ ක්‍රමයේ ගානක් හදද්දි ගොඩක් වැදගත් තැනක් මේක. මාස එකක් ගාන දැනගෙනම ඉන්න ඕනේ ගාන හදන්න. රයිට්. දැන් මම මොකද්ද කරන්න යන්නේ? මම මේ මූලික සිද්ධාන්ත ඉවරයි. මාස එකක් ගාන කියන්නේ මොකද්ද කියලා දුන්නා. දැන් මම යන්නේ ගාන හදන්න. අපිට තිබ්බ රූපවාහිනිය රුපියල් 50000ක් ගෙවලා ගත්තා. එතකොට ඒකට මූලික ගේමක් කරලා රුපියල් 10000ක. එතකොට රුපියල් 40000ක් ගෙවන්න තියෙනවා. එතකොට මම දැන් හොයන්නේ යන්නේ එක වාරිකයක වටිනාකම කොච්චරද කියලා. අද අපි දැන් කලින් කතා කරපු ගානේ. රයිට්. බලාගෙන ඉන්න කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම කරන්නේ වාරිකයක අගේ හොයන එක. පස්සේ තව ගණන් જાතියක් තියෙනවා කොහොමද වාර්ෂික පොලි අනුපාතිකය හොයන්නේ කියලා. ඒකේ අපි වෙනම ගාණක් හදලා ඒක කියලා දෙන්න. මූලික වශයෙන් මේ ගාණ අපි බලමු කොහොමද හදන්නේ කියලා. වාරික විදියට වාරිකයක වටිනාකම කොහොමද හොයන්නේ කියලා. රයිට්. දැන් මේ හීනවන ශේෂ ක්‍රමයේ ගාණක් හදද්දී අපිට තියෙන්නේ ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඒ ටික ෆලෝ කරුවොත් එහෙම අපිට ලේසියෙන්ම ගාණ හදලා ඉවර කරගන්න පුළුවන්. රයිට්. සායන රස්නේ ඉන්න බෑ. එතකොට අපි දැන් මුලින්ම කරන්න ඕනේ ගාන පටන් ගත්ත ගමන්ම අපි මූලික ගෙවීමක් කරනවානේ. අපි බාණ්ඩ පිළිදී ගතන පස්සේ මූලික ගෙවීමක් කරනවා. ඒක ගෙවුවට පස්සේ ඉතිරි වෙන මුදල හොයාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 50000යි රූපානේ වැදගත් වටිනාකම රුපියල් 10000ක් අපි ගෙවුවා මූලිකව. ඒතකොට ඉතුරු වෙනවා තව රුපියල් 40000ක් ගෙවන්න. ඒක ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න ඕනේ අපි. රයිට්. දෙවෙනි ස්ටෙප් එක තමයි අපි දැන් රුපියල් 40000ක් ගෙවන්න තියෙනවා. අපි හිතුවොත් දැන් පොලිය රහිතව කොච්චරක් අපි ගෙවන්න ඕනද එක මාසයකට කියලා. මොකද මාසික වාරික 5කින් ගෙවල ඉවර කරන්න ඕනේ. එක මාසයකට කොච්චරද ගෙවන්නේ කියලා අපි මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ පොලිය රහිතව. ඒ කියන්නේ මාසකට ගෙවිය යුතු ණය කොටස. ඒ කියන්නේ පොලිය රහිතව කොච්චර මුදලක් මාසකට ගෙවන්න ඕනද? මාස 5කින් ගෙවල ඉවර කරන්න ඕනේ 40000ක් තිබ්බේ ගෙවන්න. එතකොට එක මාසයක රුපියල් 8000ක් ගෙවන්න ඕනේ. ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක. රයිට්. රයිට්. තුන්වෙනි ස්ටෙප් එක තමයි අපි මාස ඒකකයකට පොලිය ගණනය කරන්න ඕනේ. ඒ කියන්නේ මාසකට ගෙවිය යුතු ණය කොටස තියෙනවානේ රුපියල් 8000. ඒ රුපියල් 8000ට අපිට ගණනය කරන්න වෙනවා පොලිය කොච්චරක්ද ගෙවන්න තියෙන්නේ කියලා. රයිට්. ඒක තමයි අපි කියන්නේ මාස ඒකකයකට පොලිය කියලා. රුපියල් 8000ක් තමයි ගෙවන්න තිබ්බේ. ඒකට පොලිය ගණනය කරද්දී මට ගුණ කරන්න වෙනවා වාර්ෂික පොලිය අනුපාතිකයේ 112යි. ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕනේ ආයෙම 12න් එකෙන්. මොකද හේතුව මට මාසික පොලිය අනුපාතිකය තමයි ඕනේ. රයිට්. ඒතකොට අපිට හම්බෙනවා රුපියල් 80ක් කියලා. එක මාසයකට ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් මාස ඒකකයකට ගෙවන්න ඕන පොලිය කොච්චරද? රුපියල් 80ක් තමයි ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ හොඳට මතක් කරොත් එහෙම අර මම කතා කරා මූලික සිද්ධාන්තවලුත් මේ කතන්දරේ. ඒකත් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බැලුවොත් තේරෙයි මේ මම කිව්ව දේ ඇත්ත නේද කියලා. රයිට්. රයිට්. ඊළඟ ස්ටෙප් එක තමයි අපි කරන්න ඕනේ ඊළඟ මාස එකක් ගන්න හොයාගන්නේ. මම සූත්‍රයක් කියලා දුන්නා මාස එකක් ගන්න හොයන්නේ කොහොමද කියලා. වාරික ගාන ගුණ කරන්න ඕනේ වාරික ගාන ධන එක. දැන් මේ ගානේ තියෙන වාරික ගාන 5යිනේ. ඒතර 5 ගුණ කිරීම 5 ධනෙක් කියලා කියන්නේ 6යි. ඒක බෙදන්න ඕනේ දෙකෙන්. ඒතර අපිට උත්තරේ හම්බ වෙනවා 15යි. මාස එකක ඒතකොට 15ක් තියෙනවා මේ ගානේ. රයිට්. මම ඊළඟ ස්ටෙප් එකට ආවා. දැන් අපි හොයලා තියෙන්නේ මාස එකක ගාන හෙව්වා. ඒ වගේම තමයි මාස එකකයකට පොලියත් හෙව්වා. මාස එකකයකට පොලිය රුපියල් 80යි. එක මාස එකකයකට පොලිය 80යි නම් මුළු පොලිය හොයන්න මොකද කරන්න ඕනේ? මාස එකකයකට පොලිය ගුණ කරන්න ඕනේ මාස එකක ගණන. මේ 80 කියලා කියන්නේ මාස එකකයකට පොලිය. 15 කියලා කියන්නේ මාස එකක ගණන. ඒතකොට ඒ දෙක ගුණ කරාම අපිට හම්බ වෙනවා රුපියල් 1200ක්. 1200 තමයි අපි ගෙවන්න ඕනේ මුළු පොලිය. රයිට්. මම දැන් ගානේ අන්තිම ස්ටෙප් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි හොයාගත්තා ගෙවන්න ඕනේ මුළු පොලිය කොච්චරද කියලා. අපි දැන් මොකද්ද කරන්න ඕනේ? අපිට ගෙවන්න ඉතුරුලා තිබ්බ රුපියල් 40000ක්. ඒ රුපියල් 40000 එකතු කරන්න වෙන්නේ අපි ගෙවන්න තියෙන මුළු පොලිය 1200 ගෙවන්න තියෙන මුළු පොලිය. ඒක 5ෙන් බෙදන්න ඕනේ. මොකද අපි වාරික 5කින් ගෙවල ඉවර කරන්න ඕනේ. ඒතකොට අපිට හම්බ වෙනවා පිළිතුර රුපියල් 8240ක් කියලා. ඒතකොට අපි එක වාරිකයකට ගෙවන්න ඕනේ රුපියල් 8240ක්. එතකොට මෙහෙම තමයි වාරිකයක වටිනාකම හොයන්නේ. රයිට්. ඊළඟ විශේෂ ක්‍රමේ ගණන් ඡන්ද දෙකක් තියෙනවා. එකක් තමයි කොහොමද මාසික වාරිකයක අගේ හොයන්නේ කියන එක. අපි දැන් හැදුවේ ගාණක් ඒක පාවිච්චි කරලා ඒ ක්‍රමයෙන් කොහොමද ගාණක් හදන්නේ කියලා මම කියලා දුන්නේ. දෙවැනි ක්‍රමය තමයි කොහොමද වාර්ෂික පොලි අනුපාතිකය හොයන්නේ කියලා අහන ගාන. රයිට්. ඒ ගණන් જાති දෙක තමයි හේනවන ශේෂ ක්‍රමෙන් අහන්න පුළුවන්. එතනින් එයා දෙයක් අහන්න නැහැ. ඒතොර දැන් මම කරන්න යන්නේ කොහොමද අපි වාර්ෂික පොලි අනුපාතිකය හොයන ගානක් හදන්නේ කියලා. රයිට්. බලමු කොහොමද එන්නේ කියලා.
රයිට් අපි දැන් හදන්නේ පොලි අනුපාතිකය හොයන ගානක්. රයිට් අපි මම ගාන දාලා දෙනවා ස්ක්‍රීන් එකේ. ඒකට අනුව මේ ගානේ මූලික ගෙවීමක් නැහැ. මූලික ගෙවීමක් නැතුව තමයි මේ වාරික 15කින් ගෙවල ඉවර කරන්න පුළුවන් රුපියල් 60000. වාරිකයක වටිනාකම රුපියල් 4320යි. ඒගොල්ලෝ වාරිකයේ වටිනාකම දැන් දෙනවා. අපිට හොයන්න තියෙන්නේ කොච්චරද වාර්ෂික පොලි අනුපාතිකය කියලා. රයිට් අපි බලමු කොහොමද හොයන්නේ කියලා. රයිට් මම මුලින්ම හොයාගන්න ඕනේ අපි එක වාරිකයේ රුපියල් 4320ක් ලු ගෙවන්න තියෙන්නේ වාරික 15කින් ගෙවල ඉවර කරන්න ඕනේ. අපි ගෙවන මුළු මුදල අපි මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ. මේකෙත් තියෙන ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්න විතරයි. වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න ගියා. මුලින්ම කරන්න ඕනේ අපි එක වාරිකයකට ගෙවන මුදල ගුණ කරන්න ඕනේ වාරික ගාණෙන්. එතකොට අපිට හම්බ වෙනවා රුපියල් 64800යි කියලා. ඒක තමයි ගෙවන මුළු මුදල. ඊළඟ ස්ටෙප් එක අපි කරන්න ඕනේ රුපියල් 60000ක් නේ අපිට ගෙවන්න තිබ්බ සම්පූර්ණ ගාණ ශීතකරණය පොලිය රහිතව. එතකොට අපි වැඩිපුර ගෙවනවා පේනවා ඔයගොල්ලන්ට රුපියල් 4800ක් ගෙවනවා. ඒ කියන්නේ මුළු මුදල 64800ක් ගෙවනවා කියලා කියන්නේ 4800ක් වැඩිපුර ගෙවලානේ. අන්න ඒ මුදල තමයි පොලිය අපි ගෙවන්නේ. රයිට් අපි ඒක හොයාගන්න ඕනේ දෙවෙනි ස්ටෙප් එකේ. අපි කොච්චර පොලියක් ගෙවනවද මේ භාණ්ඩ මිලදී ගන්න කියලා. රයිට් රයිට් මම ඒතකොට හොයාගත්තා කොච්චරක් පොලියක් අපි ගෙවන්න ඕනේද කියලා. මේ ශීතකරණය අපි මිලදී ගන්න ඇති ශීතකරණයක්. රයිට් ඔව් ශීතකරණය මිලදී ගත්තී කොච්චරක් අපි ගෙවන්න ඕනේද කියලා රුපියල් 4800ක පොලියක් අපි ගෙවන්න ඕනේ. රයිට් ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක. රයිට් මම දැන් යන්නේ තුන්වෙනි ස්ටෙප් එකට. තුන්වෙනි ස්ටෙප් එකේදී අපි කරන්න ඕනේ ණය වාරිකයක වටිනාකම හොයාගන්න ඕනේ. මොකද්ද මේ ණය වාරිකයක් කියලා කියන්නේ? ණය වාරිකයක් කියලා කියන්නේ පොලිය රහිතව අපිට ගෙවන්න තිබ්බ රුපියල් 60000ක්. සමාන මාසික වාරික 15කින්. එතකොට පොලිය රහිතව එක වාරිකයකට කොච්චරක් ගෙවන්න ඕනද කියන එක තමයි අපි කියන්නේ ණය වාරිකයක් කියලා. රුපියල් 4000ක් ගෙවන්න ඕනේ අපි ණය වාරිකයක් විදිහට. අපි මොකද කරන්න ඕනේ 60000 බෙදාගත්තා 15. ඒතකොට රුපියල් 4000ක් ගෙවන්න ඕනේ පොලිය රහිතව ණය වාරිකයක වටිනාකම රුපියල් 4000. ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක. ඊළඟ හතරවෙනි ස්ටෙප් එකේදී අපි හොයාගන්න ඕනේ මාස එකක ගාණ. මාස එකක ගාණ හොයන්නේ වාරික ගාණ ගුණ කරන්න ඕනේ වාරික ගාණ ධනයක බෙදීම දෙකනේ. එතකොට එතන එනවා 120යි කියලා. මාස එකක ඔක්කොම තියෙනවා 120ක් එතකොට. රයිට්. පස්වෙනි ස්ටෙප් එක තමයි අපි හොයාගන්න ඕනේ මාස ඒකකයකට කොච්චර පොලියක් අපි ගෙවනවද කියලා. අපි හොයාගත්ත මුලින්ම හොයාගත්ත කොච්චර පොලියක් අපි ගෙවනවද කියලා. ඒක රුපියල් 4800යි. අපි හොයාගත්ත මාස එකක ගාණ 120යි කියලා. ඒතර මාස එකකට පොලිය හොයාගන්න 4800 120 බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා රුපියල් 40යි කියලා. රුපියල් 40ක් තමයි මාස එකකයකට පොලිය විදිහට අපිට ලැබෙන්නේ. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක. මේ ස්ටෙප්ස් ටික හරියට ෆලෝ කරොත් එහෙම කිසිම කරදරයක් නැහැ. ගේමක් නැතුව හදාගන්න පුළුවන් ගාන. රයිට් දැන් අපි ස්ටෙප්ස් ටික ඔක්කොම ෆලෝ කරාට පස්සේ මේ ගානේ අන්තිම කොටසට ඇවිල්ලා තියෙන්නේ පොලි අනුපාතිකය හොයන්න. මොකද්ද මේ අනුපාතිකයක් කියලා කියන්නේ? අතන මේක ප්‍රතිශතයක්නේ. ඒ කියන්නේ කොටස් 100කින් කොටස් කීයක්ද කියන එක තමයි අදහස. මගෙත් එක්ක පර්සනලි ඉන්ඩිවිජුවලි වැඩ කරන ළමයි දන්නවා මම කියලා දෙනවා පොඩි ඇරෝ මෙතඩ් කියලා එකක්. එන්නේ ඇරෝ මෙතඩ් එකෙන් ලේසි මේ වගේ ප්‍රතිශත ගණන් හදා ගන්න පුළුවන් කටපාඩම් කරන්නේ නැතුව. මම ඉස්සරහට කියලා දෙනවා කොහොමද ඇරෝ මෙතඩ් එක එන්නේ කියලා ප්‍රතිශත ගානකින්. අපි දැන් මෙතනට ආවොත් ගානට මේ පොලි අනුපාතිකය හොයද්දි රුපියල් 4000ක් කියලා කියන්නේ ණය කොටස පොලිය රහිතව. පොලිය රහිතව රුපියල් 4000ක් ණය කොටසකට අපි රුපියල් 40ක පොලියක් ගෙවනවා නම් 100කට කොච්චරක් ගෙවයිද? ඒක තමයි අතන ප්‍රතිශතයක් කියන එකේ අදහස පැහැදිලිව. එතකොට හැබැයි අපිට එන්නේ එක මාසයකට කොච්චරද පොලිය කියලා. අපිට ඕනේ වාර්ෂික පොලිය අනුපාතිකයනේ. වාර්ෂික පොලිය අනුපාතිකය ගන්න තමයි අපි මේක 12න් ගුණ කරේ. මොකද හේතුව අපිට මාසික පොලිය අනුපාතිකද නැත්තම් හම්බෙන්නේ. එතකොට අපිට හම්බෙනවා පොලිය අනුපාතික විදිහට 112යි කියලා. රයිට්. අපි ඒතොර ගණන් ඡාති දෙකම කතා කරා කොහොමද වාරිකයක් හොයාගන්නේ කියන එක සහ හීනවනිශේෂ ක්‍රමයෙන් සහ කොහොමද වාර්ෂික පොලිය අනුපාතිකය හොයන්නේ කියන එක. මේක කිසිම කටපාඩමක් නැහැ. මේකේ තියෙන ප්‍රැක්ටිස් කරලා ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරන එක විතරයි. හොඳට මගේ ගාන මම අද කියලා දීපු පාඩම මුලින් ඉඳලා අගට දෙපාරක් තුන් පාරක් බැලුවොත් මේ පාඩම ඇත්තටම කම්ප්ලීට්ලි කවර්ඩ්. ආයේ කිසි එකක කතන්දර දෙයක් නැහැ. රයිට් අපි අද කතා කරේ හීනවනිශේෂ ක්‍රමයෙන් කොහොමද ගානක් හදාගන්නේ කියලා වාරිකය හොයාගන්න සහ ප්‍රතිශතය වාර්ෂික පොලිය අනුපාතිකය හොයන්නේ කියලා. කම්ප්ලීට්ලි ලෙසන් එක මම කවර් කරා. ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ගානක් හදන්නේ කියලා කියලා දුන්න ගණන් දෙකකින්. එතකොට මම හිතනවා අද හොඳට තේරෙන්නේ නැති කියලා. පළවෙනි පාඩම අපි COVID-19 හින්දා අපි ගෙදරට වෙලා ඉන්නකොට ආයෙම පටන් ගත්ත මේ ඔන්ලයින් ක්ලාස් එකේ පළවෙනි පාඩම. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න ඕනේ. නැත්නම් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මගේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. එහෙම නැත්නම් මට පුළුවන් ටෙක්ස්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් ඊළඟ පාඩමෙන් හම්බෙමු. හැමදාම පාඩමක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
අයන හෙට හම්බෙමු